තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියෝ මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පස්වන විද්‍යාව පාඩම ධාරා විද්‍යුතය හා ඒ ආශ්‍රිත සංසිද්ධි මේ පාඩමේ අපි මේ වන විට ගෘහ විද්‍යුත් පරිපථය ගැන සාකච්ඡා කරලා විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන කතා කරලා අවසානයේදී පරිණාමක ගැනත් කතා කරලා සම්පූර්ණයෙන්ම පාඩම අවසානයක් කරලා ඉන්නේ. එහෙමනම් දැන් අපිට තියෙන්නේ මේ පාඩමේ අභ්‍යාස වලට පිළිතුරු ලියන්න. ඒත් පාඩමක අභ්‍යාස වලට පිළිතුරු ලියනකොට තියෙන්න ඕනේ වැදගත්ම කරුණ තමයි ඒ පාඩම පිළිබඳ හරි නිර්වුල් අවබෝධයක් තියෙන්න. එතකොට කාට හරි අහන්න පුළුවන් හොඳ නිර්වුල් අවබෝධයක් තියෙනවා නම් ඇයි අපි අභ්‍යාස කරන්නේ කියලා. ඇත්තටම අභ්‍යාස කරන්නේ විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන් රටාව තේරුම් ගන්න. දැන් සමහරක් අය අතර තියෙන වැරදි මතයක් තමයි අභ්‍යාස කරලා ප්‍රශ්න වලට උත්තර දෙලා පාඩම ඉගෙන ගන්න පුළුවන් කියන එක. ඒක සම්පූර්ණයෙන් වැරදි. පාඩම ඉගෙන ගන්න බෑ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මොකද ප්‍රශ්නයක් අහන්නේ පාඩමේ යම්කිසි නිශ්චිත කොටසකින්. එතකොට ප්‍රශ්නෙට පිළිතුර ලියනවා කියන්නේ ඒ කොටසට ඒ කොටසින් උපුටාගත්තු ප්‍රශ්නෙට අදාළ පිළිතුරක් ලියන්නේ. ඒකෙන් පාඩම ඉගෙන ගන්නේ නෑ. ඒ නිසා කවදාවත් ප්‍රශ්න වලට උත්තර දීලා පාඩම් ඉගෙන ගන්න බෑ. පාඩම સિદ્ધාන්ත කරුණු දැන් අපි මේ පාඩමේ මුල් කොටස් වලදී ඉගෙන ගත්තා වගේ පැහැදිලිව ඉගෙනගෙන ඊළඟටයි අපි යොමු වෙන්න ඕනේ ප්‍රශ්න වලට. ඊළඟටයි අපි ප්‍රශ්න වලට යොමු වෙන්න ඕනේ. ප්‍රශ්න කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් අභ්‍යාස කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉගෙනගත්තු දැනුම නැවත මතක් කර ගැනීමත් පාඩම ඉගෙන ගනිද්දී අපිට නොතේරිච්ච තැනක් තියෙනවා නම් ඒක වඩා තහවුරු කර ගැනීමත් විභාගයට ප්‍රශ්න එන්නේ කුමන ආකාරයටද ඊළඟට අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ මොන ආකාරයටද මුළු ඉගෙනගත්තු පාඩමකින් අහන ප්‍රශ්නෙට කුමන කොටසද වෙන් කරලා පිළිතුරු ඇතුළේ ලියන්න ඕනේ මෙන්න මේවා. කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන රටාවක් තියෙනවානේ. දැන් මොකද විභාගේ අහන්නේ ප්‍රශ්නනේ. ඒතර ප්‍රශ්න වලට උත්තර ලිවීම කියන්නේ එක කලාවක්. පාඩම ඉගෙන ගන්නවා කියන්නේ තව කලාවක්. ඒතර පාඩම ඉගෙනගෙන ඉවරයි අපි ප්‍රශ්න වලට උත්තර ලියද්දී හැම වෙලාවෙම තේරුම් ගන්න ප්‍රශ්නේ අවබෝධ කරගන්න හැටි. මොකද්ද මේ මගෙන් අහලා තියෙන්නේ කියලා ඉස්සලා අවබෝධ කරගන්න. ඊළඟට මේ මුළු පාඩමේම දන්න අපි දන්න මහා ගොඩෙන් ප්‍රශ්නෙට අදාළ කොටස වෙන් කරගන්න. ඒ පිළිතුරක් ලෙස ගලප ගන්න. ගලපගෙන ලියන්න. ඊට පස්සේ ලියද්දි කෙටි වාක්‍ය ප්‍රමාණකින් අවශ්‍ය අදහස එන්න ලියන්න. මෙන්න මේවා තමයි ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන. ඇත්තටම ප්‍රශ්න පුහුණුවීමක් තියෙන්න ඕන විභාගයක පාස් වෙන්න. සමහරක් ළමයි මම දන්නවා හොඳටම පාඩම් ටික දන්නවා. හැබැයි ප්‍රශ්නට උත්තර ලියලා පුරුදු නැහැ. ඒ නිසා විභාගයේදී බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. වඩා ටිකක් අඩු ප්‍රතිඵලයක් ලැබෙයි. ඒ නිසා පළවෙනිම කාරණාව තමයි මම විශ්වාස කරනවා අද මේ අභ්‍යාස මාලාවට පිළිතුරු ලියන්නට ඔබ වහන්සේලා මේ දරුවෝ අපේ මේ පාඩමේ කලින් කොටස් ටික හොඳින් අවබෝධ කරගෙන පරිශීලනය කරලා ඇවිල්ලා ඇති කියලා. එහෙම අවබෝධ කරගෙන ඇවිල්ලා තියෙනවා නම් අපිට මේ ප්‍රශ්න වලට උත්තර ලියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හොඳයි අපි බලමු. අපි බලන්න මේ විද්‍යුතය කියන පාඩම හුඟක් අය ටිකක් බය පාඩමක්. මොකද බලන්න අපි කොච්චර ලස්සනට මේ පාඩම ඉවර කරාද කියලා. කොයිතරම් සාර්ථකව අපි මේ පාඩම ඉවර කරාද කියලා. එහෙනම් අපි බලමු එහෙම සාර්ථකව ඉවර කරපුවා අපිට මේ පාඩමේ ප්‍රශ්න වලට කොයිතරම් සාර්ථකව පිළිතුරු ලියන්නට පුළුවන්ද කියලා. හරි. පහත දැක්වෙන ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් කතිර ලකුණද යොදන්න. ප්‍රකාශ හරි නම් හරි ලකුණ දාන්න වැරදි නම් කතිර ලකුණ. ඒ කියන්නේ අපි තමයි තීරණය කරන්න ඕනේ මේ ප්‍රකාශ හරිද වැරදිද කියලා.
සන්නායකයක් තුලින් ආරෝපණ ගලා යෑම නිසා ධාරා විද්‍යුතය හටගන්නේ. හරිද? සන්නායකයක් දිගේ ආරෝපණ ගලා යෑම නිසාද ධාරා විද්‍යුතය හටගන්නේ. ඔව්නේ. අපි කිව්වා මීට කලින් පාඩමකදී විද්‍යුත් ආරෝපණ ස්වරූප දෙකකින් පවතින. පරිවාරකයක් මත රැඳී පවතින විද්‍යුත් ආරෝපණ. ඒ නිසා හටගන්නේ ස්ථಿತಿ විද්‍යුතය. පරිවාරකයක් මත රැඳී පවතින විද්‍යුත් ආරෝපණ නිසා හටගන්නේ ස්ථಿತಿ විද්‍යුතය. වීදුරු දණ්ඩක් සිල්ක් රෙදි කෑල්ලකින් පිරිමැද්දම වීදුරු දණ්ඩ ස්ථಿತಿ විද්‍යුත් දන වෙනවා. සිල්ක් රෙදි කෑල්ල ස්ථಿತಿ විද්‍යුත් ඍණ ආරෝපණ තැන්පත්. එතකොට සිල්ක් කියන්නේත් පරිවාරකයක්, වීදුරු කියන්නේත් පරිවාරකයක්. වීදුරු වල ධනාරෝපණ තැන්පත් වෙලා තියෙනවා. සිල්ක් වල ඍණ ආරෝපණ තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ගමන් කරන්න බෑ. යම් ද්‍රව්‍යයක් මත විද්‍යුත් ආරෝපණ රැඳී පවතීම නිසා හටගන්නේ ස්ථಿತಿ විද්‍යුතය. හැබැයි සන්නායකයක් දිගේ ආරෝපණ එක් දිශාවකට ගමන් කිරීමෙන් හටගන්නවා විද්‍යුත් ධාරාව. සන්නායකයක් දිගේ ආරෝපණ සරල ධාරාවේදී ආරෝපණ එක් දිශාවකට ගමන් කරනවා. ප්‍රත්‍යාවර්ත ධාරා එක් දිශාවක නැතත් කාලයත් එක්ක වරින් වර දිශාව මාරු වෙවි හරි කම්පණය වෙනවා. සන්නායකයක් තුල ආරෝපණ ගමන් කිරීම නිසා ධාරා විද්‍යුතය හටගන්නවා. කතාව හරි. සන්නායකයක් තුලින් ආරෝපණ ගලා යාම නිසා ධාරා විද්‍යුතය හටගන්නේ හරියට හරි. කතාව හරි. හරි. හරි ලකුණ දාන්න. නිවෙස් වලට ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ධාරාවකි. හරිද? ඔව් අපි දන්නවා ශ්‍රී ලංකාවේ නිවෙස් වලට ජාතික ජාලය ඔස්සේ සපයන විදුලිය අපි කියන්නේ ජව මූලික විදුලිය. ජව මූලික විදුලියේ වෝල්ටීයතාවය වෝල්ට් 230යි. ඒ වෝල්ට් 230ක වෝල්ටීයතාවයකින් යුක්ත ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි සැපයුම. ප්‍රත්‍යාවර්ත කාලයත් එක්ක වරින් වර දිශාව මාරු වන ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව. ඩයිනමෝ වලින් නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් හැම වෙලාවෙම. බයිසිකල් ඩයිනමෝ වේවා විදුලි බලාගාර වල තියෙන ඩයිනමෝ වේවා නිපදවන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. එතකොට විදුලි බලාගාර වලින් අපේ රටට විදුලිය අපේ ගෙවල් වලට විදුලිය ලබා දෙන්නේ. ඒවයි තියෙන ඩයිනමෝ මගින් නිපදවන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව තමයි නිවෙස් වලට බෙදා හරින්නේ. එහෙනම් නිවෙස් වලට බෙදාන ජව මූලික විදුලිය ප්‍රත්‍යාවර්ත ධාරාවක්. කාලයත් එක්ක වරින් වර දිශාව මාරු වන ධාරාවක්. ඒ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. තත්පරයකට 55ක් කම්පණය වෙනවා ආරෝප. දිශාව මාරු වෙනවා. එහෙනම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයකින් යුක්ත වෝල්ට් 230ක වෝල්ටීයතාවයකින් යුක්ත ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් තමයි ශ්‍රී ලංකාවේ නිවෙස් වලට ලබා දෙන්නේ. මේ ප්‍රකාශය නිවැරදි. නිවෙස් වලට ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ධාරාවකි. ප්‍රකාශය නිවැරදි. ඊළඟට ගෘහ විද්‍යුත් පරිපථයක ස්විච් එකක් සම්බන්ධ කරන්නේ උදාසීන රැහැනටයි. හරිද වැරදි? එතකොට අපි විග්‍රහ කරගමු. ඇයි අපි ස්විච් දාන්නේ? සාමාන්‍ය ස්විච් එකක් දාන්නේ උපකරණයට විදුලිය ලබා දීමට හෝ ලබා දීම නතර කිරීමට. ස්විච් එක ඔන් කරාම උපකරණයට විදුලිය යනවා. ස්විච් එක ඕෆ් කරාම උපකරණයේ විදුලිය ලැබීම නතර වෙනවා. එහෙනම් ස්විච් එකේ කාර්යය තමයි උපකරණයට විදුලිය ලබා දීම හෝ නතර කිරීම. එහෙමනම් ස්විච් එක දාන්න ඕනේ විදුලිය ලබා දෙන වයර් එකට. ඔබ දන්නවා භූගත කම්බියේ විදුලිය නෑ, අර්ත් වයර් එකේ විදුලිය නෑ, කාන්දු වෙච්ච වෙලාවක හැරෙන්නේ. උදාසීන කම්බියේ කොහොමත් විදුලිය නෑ. විදුලිය තියෙන්නේ සජීවී කම්බියේ. සජීවී කම්බියේ විදුලිය ධාරාව තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථය. සජීවී කම්බියේ නම් විදුලිය තියෙන්නේ උපකරණයට විදුලිය ලබා දෙන එක හෝ නතර කරන එකට ස්විච් එක දාන්න ඕනේ සජීවී කම්බියට. එතකොට ස්විච් එක ඕෆ් කරුවොත් සජීවී කම්බියෙන් විදුලිය යන්නේ නැහැ උපකරණයට. ස්විච් එක ඔන් කරුවොත් සජීවී කම්බිය හරහා විදුලිය යනවා උපකරණයට. එහෙනම් ස්විච් එක දාන්න ඕනේ සජීවී කම්බියට. සාමාන්‍ය ස්විච් හැම එකක්ම දාලා තියෙන සජීවී කම්බියට කියලා මං ගෘහ විද්‍යුත් පරිපථයේදී කියලා දුන්නා. එහෙනම් මේකේ කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථයක ස්විච් එකක් සම්බන්ධ කරන්නේ උදාසීන රැහැනට. වැරදි. ස්විච් එක සම්බන්ධ කරන්නේ සජීවී රැහැනට.
කතාව වැරදි. හරි කතිර ලකුණක් දැම්මා. හතරවෙනි එක. අධිධාරා පරිපත බිඳිනයක් තුලින් ගමන් කළ හැකි උපරිම විද්‍යුත් ධාරාව ඇම්පියර් 40යි. අපි දන්නවා නිවසට ආසන්නතම විදුලි කණුවේ සිට අපේ නිවසට විදුලිය සපයන රැහැනට කියන්නේ සේවා රැහැන. ඒ සේවා රැහැනේ තියෙනවා සජීවී සහ උදාසීන කියන රැහැන් දෙකක්. සජීව රැහැනේ වෝල්ටීයතාවය වෝල්ට් 230යි, උදාසීන රැහැනේ වෝල්ටීයතාවය වෝල්ට් 0.0යි. ඒ නිසා රැහැන් දෙක අතර විභව අන්තරය 0.230 අතර වෙනස 230යි. දැන් ওই නිවසට සපයන මේ සේවා රැහැනේ තියෙන සජීව උදාසීන කම්බි දෙක මුලින් මේ යවන්නේ ගෙයි එළියේ හයි කරලා තියෙන අධිධාරා පරිපත බිඳිනේ. අධිධාරා පරිපත බිඳිනේ හරහා යන්නේ සජීවී කම්බිය විතරයි කියලාත් මම කිව්වා. ඒ අධිධාරා පරිපත බිඳිනේ හරහා යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 40යි. මොකද සාමාන්‍යයෙන් ගෙදරක ඇම්පියර් 40ක ධාරාවක් පාවිච්චි කරන්නේ ඇම්පියර් 40 කියන්නේ ලොකු විදුලි ධාරාවක්. සාමාන්‍යයෙන් ගෙදරක තියා කර්මාන්තශාලාවකවත් එකවර ඇම්පියර් 40ක් පාවිච්චි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒම නිසා මේක හරි ගස්සලා තියෙන ඇම්පියර් 40ක උපරිම ධාරාවක් යන්න ඉඩ දෙන්න. ඊට වඩා වැඩි ධාරාවක් ගියොත් ඒ වැඩි ධාරාව ගිහලා ගෙදර තියෙන උපකරණ පිච්චෙන එක වළක්වන්න ඇම්පියර් 40 ෆියුස් එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් ඕක තියෙන ඊට වඩා වැඩි ධාරාවක් ගිය ස්විච් එක පහළට වැටෙනවා. එහෙනම් කතාව හරි අධිධාරා පරිපත නම ගන්න අධිධාරා පරිපත බිඳිනේ. අධිධාරාවක් ආවම ස්විච් එක ඔටෝ ඔෆ් වෙනවා. අධිධාරා පරිපත බිඳිනේ උපරිම ඇම්පියර් 40ක් තමයි යන්න පුළුවන්. ඒක හරි. අධිධාරා පරිපත බිඳිනය තුළින් ගමන් කළ හැකි උපරිම විද්‍යුත් ධාරාව ඇම්පියර් 40ක කතාව හරි. අධිධාරා පරිපත බිඳිනය විදුලි මීටරයේ පාරිභෝගිකයා සතු උපාංග වේ. අපි කිව්වා මේ අධිධාරා පරිපත බිඳිනයත් විදුලි මීටරයත් පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින්න තමයි විදුලි මීටරය දාලා තියෙන්නේ. දැන් මේ විදුලි මීටරයේ අධිධාරා පරිපත බිඳිනයයි දෙකම ඔබේ ගෙදර නිවසේ පිටතින් සවි කරලා තියෙනවා. ඇයි ඒ පිටතින් සවි කරලා තියෙන්නේ? ඒක අපිට අයිති ඒවා නෙවෙයි. අපේ ගෙදර බිත්තියේ එළියයි කරලා තිබුණාට අපිට අයිති ඒවා නෙවෙයි. ඒවා විදුලිය සපයන ආයතනයේ සතු දේපල. ඒවායේ සියලුම නඩත්තු කටයුතු කරන්නේ විදුලිය සපයන ආයතනය. ඒ නිසා සමහරක් වෙලාවට ඔය අධිධාරා පරිපත බිඳිනයයි විදුලි මීටරයයි ගෙයි එළියයි කරලා තිබ්බාට පෙට්ටියක් වගේ ආවරණයක දාලා ඉබි අතුරු දාලා ඒවා යතුරු ඒගොල්ලෝ අරන් ගිහලා තියෙනවා. ඒක නිසා මේක පාරිභෝගිකයා සතු වත්කම් නෙවෙයි. අපේ පිටයි තියෙනවා නම් අපේ ගේ ඇතුළේයි කරගන්න දෙන්න. දැන් වෙන්කරනේ ශේෂධාරා පරිපත බිඳිනේ විබෙදුම් පෙට්ටිය සිඟිති පරිපත බිඳින ඒවා පිටයි තියෙන්නේ. පාරිභෝගික එකක ඇතුළේ තියෙන. ඒවා ගේ ඇතුළේයි කරලා තියෙන්නේ. නමුත් විදුලි මීටරේ අධිධාරා පරිපත බිඳිනේ අපේ නිවසින් පිටත සවි කරලා තියෙන්නේ. ඒවා විදුලිය සපයන ආයතනයේ සතු දේපල. ඒ නිසා ඒවා අපිට අයිති දේපල නෙමෙයි. අධිධාරා පරිපත බිඳින විදුලි මීටරේ පාරිභෝගිකයා සතු උපාංගවේ වැරදි. සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. පැහැදිලි? හරි. හොඳයි බලන්න. බලමු තව ප්‍රශ්න තියෙනවද කියලා. හරි. එතනින් මේ ප්‍රශ්න ඉවරයි. ප්‍රකාශ ටික හරිද වැරදිද කියලා ඔබ තීරණය කරන්න. ඉස්සලා ඔබ දැනගෙන ඉන්න ඕනේ මේ විෂය කරුණු. ඔබ මේ විෂය කරුණු දන්නවා නම් ප්‍රකාශ ටික හරිද වැරදිද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලාට තීරණය කරන්නට පුළුවන්. right. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තෝරන්න. උත්තර 4 දීලා තියෙනවා. හරි උත්තරේ තෝරන්න. සමහරක් අය හිතනවා මේ ප්‍රශ්න රටාව හරිම ලේසි කියලා. හරිම ලේසි ප්‍රශ්න රටාවක් උත්තර 4 දීලා තියෙන නිසා ප්‍රශ්නේ කියවලා උත්තර 4. දැන් ලේසි තමයි. දැන් අනික් එක තමයි උගක් අය මේ වගේ කෙටි ප්‍රශ්න කරනකොට හරි උත්තරේ මොකක්ද කියලා දැනගන්න තමයි උවමනාව තියෙන්නේ. මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ හැම වෙලාවෙම කෙටි ප්‍රශ්න කරද්දී, ඒ කියන්නේ විභාගෙ උත්තර ලියද්දි නෙමෙයි, සාමාන්‍ය පුහුණු වෙද්දි කරද්දී හරි උත්තරේ හරියන්නේ ඇයි අනික් උත්තර තුන වරදින්නේ ඇයි කියලා ඔබ දැනගන්න ඕනේ. එතකොට තමයි ඔබට අරක හරි ගියයි කියලා හරියටම තේරෙන්නේ. දැන් අපේ හුඟක් අය උත්සාහ කරන්නේ හරි උත්තරේ මොකද්ද කියලා හොයාගන්න. දැන් හරි උත්තරේ එකක් හරියන්න අනික් තුන වරදින්නේ හේතුත් දැනගන්න ඉතින්. හැම වෙලාවෙම අනික් තුන වරදින්නේ ඇයි කියලාත්
ඔබ හිතන්න මොකද මේ දැනුම ඔබට වෙනත් ප්‍රශ්නයක් කරද්දී ඕන වෙන්න පුළුවන්. විදුලි සැර වැදුණු විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පරිපථයේ විසන්ධි කරනු ලබන්නේ කුමන උපකරණය මගින්ද? ගෙදර කාට හරි විදුලි සැර වැදුනොත් කවුරුත් ඕෆ් කරන්න කලින් ඉබේ ඕෆ් වෙන්නේ මොන විදුලි උපකරණය? වෙන්කරණය. වෙන්කරණය කියන්නේ මේන් ස්විච් එක. මේන් ස්විච් එක එහෙම ඕෆ් වෙන්නේ නැහැ. මේන් ස්විච් එක ඔටෝ ඕෆ් වෙන්න නම් ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් එන්න ඕනේ. ගෙදරට ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් આવොත් ඒක ඔටෝ ඕෆ් වෙනවා. කාටවත් විදුලි සැර වැදුනයි කියලා වෙන්කරණය ඕෆ් වෙන්නේ නැහැ. මොකද ඒක අපි ඕෆ් කරගන්න ඕනේ. නිවෙස් හිමියා කොයි හරි දින කිහිපයකට හෝ මාස කිහිපයකට යනවා නම් ගෙදර විදුලිය පාවිච්චි වෙන්නේ නැත්නම් වෙන්කරණයෙන් ඕෆ් කරලා යන්න පුළුවන් මේන් ස්විච් එක. එහෙම නැත්නම් ගෙදර හදිසියෙ ගින්නක් ඇති වුණොත් කොයි හරි කොටසක විදුලිය නිසා ගින්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එකපාර නිවසට තැපෙන විදුලිය නවත්තන්න වෙන්කරණේ පාවිච්චි කරලා ඕෆ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නඩත්තු කටයුත්තක් කරන වෙලාවක ගෙදර ඉලෙක්ට්‍රික් රිපෙයාර් එකක් කරන වෙලාවට කවුරු හරි ඒ වෙලාවට ඒ රිපෙයාර් කරන මිනිස්සයා වයර් එහෙම අතපත ගන්න නිසා යට කරන්ට් එක වදින එක නවත්තන්න අපිට මේන් එකෙන් ඕෆ් කරන්න. ඉබේ ඕෆ් වෙන්නේ නැහැ. හරි ඉබේ ඕෆ් වෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ එහෙමනේ විදුලි කාන්දුවක් වීම නිසා ස්වයංක්‍රීයව විසන්ධි වෙන්නේ. පැන්නුම් ස්විච් ඒවත් ශේෂ ධාරා පරිපථ බිඳ. ඔබ දන්නවා විදුලි කාන්දු වෙලා කාන්දු වෙච්ච විදුලිය අර්ත් වයර් එක කරා භූගත වුණොත් අර්ත් වයර් එක තියෙන්නත් ඕනේ මේකට. භූගත වුණොත් ටක් ගාලා ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ට්‍රිප් ස්විච් එකේවත් පැන්නුම් ස්විච් එක එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපථ බිඳින තමයි පිළිතුර. එහෙනම් දෙක ශේෂ ධාරා පරිපථ බිඳින. ඔව් ඒක තමයි උත්තරේ. ඒක තමයි පිළිතුර. අනික විබෙදුම් පෙට්ටිය. විබෙදුම් පෙට්ටියේ කාර්යය මොකක්ද? නිවසට සැපේන ප්‍රධාන විදුලි සැපයුම නිවෙස් හිමියාගේ අවශ්‍යතාවයේ පරිදි සුදුසු පරිදි පහන් පරිපථ වලට සහ කෙවිනි පරිපථ වලට බෙදා දැක්වීම. සිංගිති පරිපථ බිඳිනේ. සිංගිති පරිපථ බිඳින MCB වල කාර්ය ගෘහ විද්‍යුත් පරිපථයේ ඒ කොටස් තුලින් ගන්න උපරිම ධාරාවට වඩා වැඩි ධාරා ගලලා කම්බි රත් වෙලා ගිනි ගැනීම ඇති වෙන එක වළක්වන්නේ උපරිම ධාරා වලට වඩා වැඩි ධාරා ගැලුවොත් ස්වයංක්‍රීයව විවෘත වෙනවා. යන උත්තරේ විදුලි සැර වැදීමකදී ස්වයංක්‍රීයව ඕෆ් වෙන්නට නැත්නම් විවෘත වෙන්නට තියෙන්නේ ශේෂ ධාරා පරිපථ බිඳීම. තේරුණා? හරි. ඊළඟට ABC මගින් නිරූපණය වන සම්බන්ධයේ නිවැරදි පිළිවෙලට දැක්වෙන්නේ කුමන පිළිතුරේද? ඔව් මේ කෙවෙනියක් හෙවත් ප්ලග් සොකට් එකක්. ඔබ දන්නවා ප්ලග් සොකට් එකේ ඉහළින් සීන සිදුර වෙන්නේ භූගත කම්බිය අර්ත් එක. එහෙනම් ඒ කියන්නේ අපි උත්තර මේ වගේ වෙලාවට මේක කියවන්න එපා. ඔළුව කැක්කම ගන්නවා. උත්තරේ හොයාගෙන ඇවිල්ලා දැන් සමහරක් කෙටි ප්‍රශ්න තියෙනවා ස්වාමින් වහන්සේ. උත්තරේ අපිට හදාගෙන කොහෙද උත්තරේ තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. සමහර කෙටි ප්‍රශ්න තියෙනවා. උත්තරේ අපිට හදාගන්න බෑ. උත්තර හතරම කියවලා තමයි හරි උත්තරේ. දැන් මේකේ මේක. හරි. මේකේ ප්‍රශ්නේ කියවම උත්තරේ හදාගෙන ගෙනල්ලා කියන්න පුළුවන්. මේ වැඩේ කරන්නේ ශේෂ ධාරා පරිපථනේ. කොහෙද ශේෂ ධාරා පරිපථ මෙදිනේ තියෙන්නේ? මෙතන. මේකත් ඒ වගේ එකක්. දැන් මේ උත්තර හතර කිව්වොත් පැටලෙනවා. එසා අපි අතන්ට යමු. අපෙන් අහන්නේ ABC අනුපිළිවෙලනේ. ඒ කියන්නේ ඉහළින් තියෙන සිදුර භූගත. B කියන්නේ වම් පැත්තේ තියෙන සාමාන්‍යයෙන් උදාසීන. C කියන්නේ දකුණු පැත්තේ තියෙන සජීවී. එහෙනම් ABC පිළිවෙල ගත්තොත් භූගත උදාසීන සජීවී. දැන් බලන්න පිළිවෙලින් යන්නේ. හරි. පිළිවෙලින් සම්බන්ධ නිවැරදි පිළිවෙලට. A භූගත B උදාසීන C සජීවී. දැන් මේක ABC කියලා දාන්නේ නැනේ. භූගත උදාසීන සජීවී පිළිවෙලට. පළවෙනි එකේ පටන් අරන් තියෙන සජීවී එතනින් ඉවරයි වැඩේ. වෙන්න බෑ. දෙවෙනි එකේ පටන් අරගෙන තියෙන උදාසීන වෙන්න බෑ. මොකද මුලින් වෙන්න ඕනේ භූගත. ඒ කියන්නේ භූගත. භූගත උදාසීන සජීවී. එන්න උත්තරේ. භූගත උදාසීන සජීවී. හරි. A B C පිළිවෙලට තියෙනවා. පැහැදිලි? ඊළඟ ප්‍රශ්න. තුන්කුරු පේනුවකින් විදුලිය ලබා ගන්නේ තුන්කුරු පේනුවක් 3 පින් ප්ලග් එකකින් විදුලිය දෙන්නේ මම කිව්වා බාහිර ලෝහ ආවරණයේ සහිත විදුලි උපකරණ වලට. විදුලි කේතලේ අයන් එක හීටර් එක මේවයි පිටින් බාහිර ලෝහ ආවරණේ තියෙනවා. ඒතකොට ඒවයින් විදුලිය කාන්දු වෙන්න තියෙන හැකියාව වැඩි. මොකද ඇතුලේ යන්නෙත් විදුලිය උපකරණ ඇතුලේ පරිපථය යන්නෙත් විදුලිය. පිටින් ලෝහ ආවරණයක් තියෙනකොට ඔබ දන්නවා ලෝහ හොඳට විද්‍යුතය සන්නයනය කරනවා.
ඒ නිසා ඇතුලේ යන විදුලිය පිටතට කාන්දු වීමේ අවදානම වැඩි. කාන්දු වුණොත් කාන්දු වෙච්ච විදුලිය පොළොවට ගමන් කරලා අනුතුර වළක්වන්න භූගත කම්බියක් තියෙන්නම ඕනේ. ඒ නිසා බාහිර ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ වලට විදුලිය දෙන්න තමයි තුන්කුරු පේන ඒවත් 3 pin plug තියෙන්නේ. අයන් එකේ බොහෝ වෙලාවට තියෙන්නේ මං කිව්වා 3 pin plug එකක්. හැබැයි වර්තමානයේ නිපදවන සමහර අයන් ප්ලාස්ටික් ආවරණය දාලා එතකොට 2 pin plug එකක්. ඇයි? ප්ලාස්ටික් ආවරණයක් නම් තියෙන්නේ පිටති. ඇතුළේ යන විදුලිය පිටතට එන්න තියෙන හැකියාව අඩුයිනේ. මොකද ප්ලාස්ටික් විදුලි පරිවාරකයක්. ප්ලාස්ටික් කරා විදුලිය එන්නේ නැහැ පිටතට. ඒ නිසා බාහිර ලෝහ නොවන ප්ලාස්ටික් වගේ ආවරණයකින් හදලා තියෙන ෆයිබර් වගේ ආවරණයකින් හදලා තියෙන විදුලි උපකරණ වලට විදුලිය දෙන 2 pin plug එකක් ඇති. ලයිව් එකයි නියුට්‍රල් එක. දැන් මම ගෙදර ටීවී එක. බොයිලර් ටීවී එකේ පිටත ප්ලාස්ටික් ආවරණය. විදුලි කාන්දු වීමට තියෙන හැකියාව අඩුයි. 2 pin plug එකක් තියෙනවා. රේඩියෝ එක. පිටින් තියෙන ප්ලාස්ටික් ආවරණය. ඇතුළේ යන විදුලිය කාන්දු වෙන තියෙන හැකියාව අඩුයි. 2 pin plug එකක් තියෙනවා. හැබැයි හීටර් එක. හීටර් එකේ අර දඟරේ වගේ තියෙනක ලෝහනේ. කාන්දු වෙන තියෙන හැකියාව වැඩි. 3 pin plug තියෙනවා. අයන් එක ප්ලාස්ටික් වලින් අදු බර අඩු අයන් එක නම් 2 pin plug උත් තියෙනවා මම දැකලා තියෙනවා. හැබැයි ලෝ වලින් අදු ටිකක් බර අයන් එක නම් 3 pin plug එකක් තියෙනවා. මොකද ඒක මදිනකොට අත ලෝහේ ගෑවිලා විදුලිය කාන්දු වෙන තියෙන හැකියාව වැඩි. එහෙනම් අන්න බාහිර ලෝහ ආවරණයේ සහිත විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා තුන්කුරු පේනු පාවිච්චි කරනවා. එහෙනම් තුන්කුරු පේනුවකින් විදුලිය ලබා ගන්නේ බාහිර ආවරණයේ ලෝහ වලින් තැනූ විදුලි උපකරණ සඳහා හරියට හරි. හැබැයි අනික උත්තර තුනක් කියවන්න. ඊට වඩා හොඳ උත්තර තියෙනවද දන්නේ නැහැ. බාහිර ආවරණයේ පරිවාරක ද්‍රව්‍ය වලින් තැනූ විදුලි නෑ. පරිවාරක ද්‍රව්‍ය කියන්නේ ප්ලාස්ටික් වගේ ෆයිබර් වගේ වෙන් හදලා නම් දෙකුරු පේන්නේ. මේක කොහොමවත් ගන්න බෑ. ඉහළ විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිය නෑ. විද්‍යුත් ප්‍රමාණය අඩු වැඩි වුණා කියලා ප්ලග් එකේ පින් ගාන වෙනස් වෙන්නේ නැහැ. මොකද විදුලි ප්‍රමාණය කොහොමද දෙන්නේ ලයිව් එකෙන් ලයිව් පින් එකෙන් තමයි ධාරාව දෙන්නේ. ඒතකොට ධාරාව වැඩි වුණා තත් ලයිව් පින් එකෙන් තමයි දෙන්න ඕනේ. අර එර්ත් එක තමයි 2 පින් එකට වඩා 3 පින් එකේ වැඩි වෙන පින් එක. එර්ත් එක ඕනේ විදුලිය කාන්දු වුණොත් කාන්දු වෙච්ච විදුලිය පොළවට යන්න. අඩු විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලි උපකරණ සඳහා නෑ. උත්තරේ බාහිර ආවරණයේ ලෝහ වලින් තනු විදුලි උපකරණ සඳහා. උත්තරේ 1. එන මේක. පැහැදිලි. හොඳයි අපි බලමු ඊළඟ එක. හරි. එහෙනම් අපි බලමුද මොකද්ද මේක තියෙන්නේ කියලා? ශේෂ ධාරා පරිපත බිඳිනේ විසන්ධි වූ විට අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙල දැක්වෙන පිළිතුර. මුලින්ම එනම් කරන්න ඕනේ මොකද්ද? වෙන්කරණය يعني මේන් එක ඕෆ් කරන එක. වෙන්කරණය විවෘත කරන එක. වෙන්කරණයේ මගින් නිවසේ විදුලිය විසන්ධි කිරීම. මේක තමයි මුලින් වෙන්න ඕනේ වැඩි. අංක 1ට වෙන්න ඕනේ මේක. ට්‍රිප් එක ඕෆ් වුණා මේන් එක ඕෆ් කරනවා. ඊළඟ ට්‍රිප් එක ඔන් කරනවා. ඒ කියන්නේ ශේෂ ධාරා පරිපත බිඳිනේ වසනවා. ශේෂ ධාරා පරිපත විදිහේ සංවෘත කිරීම. සංවෘත කරන වාහන ඔන් කරනවා. ඒක තමයි දෙවණියට වෙන්න ඕනේ වැඩි. දෙවණියට වෙන්න ඕනේ මේක. ඒක ඔන් කරා ට්‍රිප් එක ඔන් කරාට දැන් මේන් එක ඕෆ් නිසා වැඩ නැහැ. ඊළඟට මේන් එක ඔන් කරන්න. අර තුන්වෙනියට මේන් එක ඔන් කරන්න. එතකොට මේක මෙහෙම තියනවා නම් හොඳයි. කරන්ට් එක ෂෝට් වෙන්නේ නැහැ. මේක ඔන් කරද්දි මේක වැටෙනවා නම් එතකොට කාර්මික ශිල්පියෙක් ගෙන්න ගන්නවා දිගටම කරන්ට් එකේ ෂෝට් එක තියෙනවා. එහෙනම් තුන්වෙනි එක තමයි වෙන්කරණය වගේ නැවතත් විදුලිය සංධි කිරීම. මේක තුන්වෙනි පිළිවෙල. හරි. ට්‍රිප් එක ඕෆ් වුණාට පස්සේ මේන් එක ඕෆ් කරා, ට්‍රිප් එක ඔන් කරා, මේන් එක ඔන් කරා. මේන් එක ඕෆ් කරා, ට්‍රිප් එක ඔන් කරා, මේන් එක ඔන් කරා. රයිට්. පිළිවෙල වෙන්නේ 1 2 3 පිළිවෙලට යන්න ඕනේ B C A. B මුලින් කරන්න ඕනේ වෙන්කරණය ඕෆ් කරන එක. ඊළඟට A යන්න ඕනේ. B C නේ B A C. B ඊළඟට A ශේෂ ධාරා පරිවර්ත ට්‍රිප් එක ඔන් කරන්න ඕනේ. ඊළඟට මේන් එක ඔන් කරන්න ඕනේ. B A C. B A C කියන පිළිතුර කොහෙද තියෙන්නේ? B A C මෙතන තියෙනවා මෙන්න උත්තරේ. B A C. පේනවද? B මුලින් B ඊළඟට A ඊළඟට C. හොඳ ප්‍රශ්නයක්. පැටලෙනවා. නමුත් හරියට සිද්ධිය දන්නවනම් ට්‍රිප් එක වුණා මේන් එක ඕෆ් කරා. ඊළඟ ට්‍රිප් එක ඔන් කරා. ඊළඟට මේන් එක ඔන් කරා. එමයි යන්නේ. දඟරයක් තුල ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ කුමක්ද? අපි කතා කරුවා විද්‍යුත් චුම්බක ප්‍රේමයේදී ෆැරඩේ කියනවා
සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙයි නම් එම පරිපථය තුළ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගනී. එසේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය එක දඟරේ පොටගාන මත රඳා පවතිනවා. දෙක චලන වේගයේ මත රඳා පවතිනවා. චලන වේගය වෙනකොට චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගන්නත් පුළුවන්. ඒ කියන්නේ චලන වේගයම තමයි. තුන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය මත රඳා පවතී. දඟරේ පොට ගන්න චලන වේගයේවත් ශීඝ්‍රතාවය චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. ඔය සාධක තුනෙන් මොකක් වැඩි කරත් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවා. ඔය සාධක තුනෙන් මොකක් අඩු කරත් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අඩු වෙනවා. එහෙනම් අහන්නේ මොකද්ද? දඟරයක් තුළ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බල පාන සාධකයක් නොවන්නේ. බලන්න ප්‍රශ්නේ. බලන්න සිංහල බලපාන සාධකයක් නොවන්නේ කියන්නේ බල නොපාන සාධකයක්. බලපාන සාධකයක් නොවන්නේ. ඒ කියන්නේ බල නොපාන සාධකයක්. බලපාන සාධක තුන මොනවද? පොට ගානයි, ශීඝ්‍රතාවයත් වේගයයි, චුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවය. නම් ඔය තුන හැරෙන්න වෙන මොකක් හරි තියෙනවා. ඒක තමයි බලපාන්නේ නැත්තේ. දඟරේ පොට ගාන බලපානවනේ. ගන්න බෑ. චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වෙන ශීඝ්‍රතාව බලපාන වේගය බලපානවා. චුම්බකයේ ප්‍රබලතාවය චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය බලපානවා. චුම්බක චලනය කරන දිශාව විශාලත්වයට බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ හට ගන්න දිශාව කෙරේ. එනවා මේක තමයි උත්තරේ. උත්තරේ මේක. චුම්බකයේ චලනය කරන දිශාව විශාලත්වයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වයේ කෙරේ බලපාන්නේ. right. බල නොපාන සාධකයේ මේක තමයි. ඊළඟට කෙටි පිළිතුරු සපයන්න. ඔන්න කෙටියෙන් උත්තර ලියන්න තියෙනවා. කෙටි පිළිතුරු සපයන්න. කෙටි පිළිතුරු කිව්වම සාමාන්‍ය රූලක දෙකක උත්තරයක් අපි ලියන්න ඕනේ. අර ලොකු ඡේද ගණන් විස්තර කරන්න යන්න උවමනාවක් නැහැ. ඡේද ගණන් විස්තර කරන්න යන්න උවමනාවක් නැහැ. කෙටි පිළිතුරු දෙන්න තියෙන්නේ. කෙටි කිව්වම මේ නිකන් වචනෙන් දෙකෙන් නෙමෙයි. වාක්‍ය දෙකේ පිළිතුරක් අපි ලියන්න ඕනේ. සාමාන්‍ය ඩයිනමෝවක් මගින් විද්‍යුතේ නිපද වෙන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ඒක නම් මෙතන මදිනේ. මතකයි අපි ඩයිනමෝ සාමාන්‍ය ඩයිනමෝ කියකින් උතර අදහස් කරන්නේ බයිසිකල් ඩයිනමෝ. හරිද? බයිසිකල් ඩයිනමෝ කියලා ඔය කියන්නේ සාමාන්‍ය ඩයිනමෝ අපි ඉගෙන ගත්තේ බයිසිකල් ඩයිනමෝ විතරනේ කොහොමද? අපි දැක්කා බයිසිකල් ඩයිනමෝවේ මේ වගේ රෝදයක් තියෙනවා. මේ ඔක්කොම ලියන්න යන්න ඕනේ නැහැ. නමුත් මේ අපි විග්‍රහ කර උත්තරේ හදාගන්න එපා. බයිසිකල් ඩයිනමෝ රෝදයක් තියෙනවා. ඒකේ අක්ෂයට සම්බන්ධ කරලා තියෙනවා සිලින්ඩර් ආකාර චුම්බකයක්. මේ මං කොටුවට ඇඳලා මේක සිලින්ඩර් ආකාරයි රවුමට තියෙන්නේ. මේ උත්තර ද්‍රවය මේ දක්ෂිණ ද්‍රවය. ඒක ළඟින් තියෙනවා පරියුත කම්බි දංගරයක්. මෙන්න මේව මෘදු යකඩ හරයක ඔතපු පරියුත කම්බි දංගරයක්. මේක ක්‍රියාත්මක වෙන්නේ ෆැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුව. ඔන්න ඕම. එතකොට මේ ටික වහලා තියෙන්නේ. ඩයිනමෝ මේ ටික අපිට පේන්නේ නැහැ ඇත්තට. වහලා තියෙන්නේ. හරි. මෙතනින් ධාරාව ඉවතට ගන්න වයර් දෙක විතරයි ඇත්තටම අපිට පේන්නේ. මේ වයර් දෙක විතරයි පේන්නේ. ඒ ටික පේන්නේ නැහැ ඇතුලේ. දැන් මොකද වෙන්නේ? ෆැරඩේ කියනවා සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙයි නම් එම පරිපථය තුළ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණී ධාරාවක් හටගනී. ඒ නිසා මේක මොකද්ද වෙන්නේ? අපි ඉගෙන ගත්තා. බයිසිකලේ රෝදයට ඩයිනමෝයේ රෝදේ ගෑවෙන්න තියලා තියෙනවා. බයිසිකල් රෝදයට ඩයිනමෝයේ මේ රෝදේ ගෑවෙන්න තියල්බම බයිසිකලේ පදිනකොට රෝදේ කැරකෙනවා බයිසිකලේ. පදිනකොට රෝදේ කැරකෙනවා. එතකොට ඊට ගෑවිලා තියෙන ඩයිනමෝ රෝදේ කැරකෙනවා. ඩයිනමෝ රෝදේ කැරකෙනකොට ඒකේ අක්ෂර සම්බන්ධ වෙලා තියෙන මේ චුම්බකය කැරකෙනවා. චුම්බකයේ කැරකෙන ඔබ දන්නවා චුම්බකයේ වටා චුම්බක බල රේඛා තියෙනවා. ඒ බල රේඛා වලින් කොටසක් මේ කම්බි දංගලට ඇමිනලා තියෙන්නේ. දැන් චුම්බකයේ කැරකෙනකොට ඇමිනී ඇති බල රේඛා වෙනස් වෙනවා. ඇමිනී මේ දංගලට ඇමිනලා තියෙන බල රේඛා ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට මයිකල් ෆැරඩේ සංවෘත පරිපථයකට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වෙයි නම් එම පරිපථය තුළ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් හටගන්නවා. එතකොට බයිසිකලේ රෝදේ කැරකෙනකොට ඩයිනමෝ රෝදේ කැරකෙනවා. එතකොට ඩයිනමෝ රෝදේ සම්බන්ධ චුම්බකයේ කැරකෙනවා. එතකොට ඒ චුම්බකයේ මගින් කම්බි දංගරයට ඇමිනේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. ශ්‍රාවය වෙනස් වීම නිසා විද්‍යුත්ගාමක බලයක් හටගෙන මේ කම්බි දංගරයෙන් ඩයිනමෝවෙන් පිටතට විදුලි ධාරාවක් ලබා දෙනවා. හරිද? එහෙනම් ඕකයිනි පිළිතුර ලෙස ලියන්න ඕනේ.
එහෙනම් ඔබ වහන්සේලා ලියන්න. දරුවෝ ටික ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. ඩයිනමෝවේ මෙතනින් පටන් ගමු. ඩයිනමෝවේ රෝදේ කැරකෙවෙන විට ඩයිනමෝවේ රෝදේ කැරකෙවෙන විට එහි අක්ෂයට සම්බන්ධ චුම්බකය එහි අක්ෂයට සම්බන්ධ චුම්බකය කැරකැවේ එහි අක්ෂයට සම්බන්ධ චුම්බකය කැරකැවේ එවිට එම චුම්බකය අසල පිහිටි කම්බි දඟරේ එවිට එම චුම්බකය අසල පිහිටි කම්බි දඟරයට එවිට එම චුම්බකය අසල පිහිටි කම්බි දඟරයට ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා එම කම්බි දංගරය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී එම කම්බි දංගරය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් පිටතට ලැබේ. එම කම්බි දංගරය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් පිටතට ලැබේ. ධාරාවක් පිටතට ලැබේ. ඔන්න අපි කෙටියෙන් සාමාන්‍ය ඩයිනමෝ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරගත්තා. right. ඊළඟට බලමු මොකක්ද කියන්නේ කියලා. දෙවනි කොටස. පරිණාමකයක් සරල ධාරාවක් මගින් ක්‍රියාත්මක නොවීමට හේතුව කුමක්ද? අපි කලින් කොටස කතා කරා පරිණාමකයක් සරල ධාරාවකට ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි? පරිණාමකයක ද්විතීක දඟරේ චුම්බක ක්ෂේත්‍රය නිසා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. චුම්බක ක්ෂේත්‍රය නිසා ද්විතීක දඟර මේ තියෙන පරිණාමකේ නම් මේ තියෙන පරිණාමකේ නම් මේ තියෙන ප්‍රාථමික දඟරේ නම් මේ තියෙන ද්විතීක දඟරේ නම් දැන් ද්විතීක දඟරේ මෙහෙන් එවන චුම්බක ක්ෂේත්‍රය නිසා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ෆැරඩේ ඉන්නේ මේ පැත්තේ. ෆැරඩේ කියන්නේ චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙනවා නම් විතරයි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. එතකොට එහෙනම් මෙතන විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය කරන්න නම් චුම්බක ශ්‍රාවයේ වෙනසක් වෙන්න ඕන. සරල ධාරාවකද මේ පැත්තට සරල ධාරාවක් දුන්නොත් සරල ධාරාවකේ ධාරාව එකම දිශාවට එකම ප්‍රමාණයෙන් යන්නේ. එකම දිශාවට එකම ප්‍රමාණයෙන් ධාරාව යනකොට ඒ ධාරාව නිසා එකම පැත්තට එකම චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. එකම පැත්තට එකම චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවයි කියන්නේ මෙයාට හැම වෙලාවෙම ලැබෙන්නේ එකම දිශාවේ එකම චුම්බක ක්ෂේත්‍රයක් වෙනසක් නැහැ. චුම්බක ශ්‍රාවයේ වෙනසක් නැත්නම් ෆැරඩේට අනුව විද්‍යුත්ගාමක බලයක් පෙන්නලා ධාරාවක් හටගන්නේ. ඒක නිසා පරිණාමකයේ මේ පැත්තේ සරල ධාරාවක් දුන්නට වැඩ කරන්නේ. හැබැයි ප්‍රත්‍යවර්ත ධාරාවක් දුන්නොත් ප්‍රත්‍යවර්ත ධාරාවේ සැරින් සැරේ දිශාව මාරු වෙනවා. එතකොට මෙතන හටගන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් මාරු වෙනවා. මෙයාට දැනෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාරු වෙනවා. දිශාව මාරු වෙනවා කියන්නේ වෙනසක්. ඒ වෙනසට මෙතන විද්‍යුත්ගාමක බලයක් පෙන්නලා ධාරාව හටගන්නවා. අන්න ඒකයි ප්‍රත්‍යවර්ත ධාරාවකට මේකට වැඩ කරන්නේ. දැන් ප්‍රශ්නේ අහන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවට වැඩ කරන්නේ ඇයි කියලා නෙවෙයි. එතන ඒ කැලේ ලියන්න ඕනේ ඇයි ප්‍රත්‍යවර්ත ධාරාවට වැඩ කරන්නේ කියලා. සරල ධාරාවට මේක ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියලා නෙමෙයි අහන්නේ. පරිණාමකයක් සරල ධාරාවක් මගින් ක්‍රියාත්මක නොවීමට හේතුව කුමක්ද? හේතුව තමයි සරල ධාරාවේදී ධාරාව එකම දිශාවට එකම ප්‍රමාණයෙන් ගලා යනවා. එවිට එම සරල ධාරාව නිසා සන්නායකේ වටා හටගන්නේ ඒකාකාර එකම දිශාවට චුම්බක ක්ෂේත්‍රය. එකම දිශාවට හටගන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය. එවිට පරිණාමකයේ ද්විතීක දඟරයට දැනෙන්නේ එකම දිශාවට හටගන්නා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය.
එවිට දඟරයට දෙන්න චුම්බක ශ්‍රේෂ්ඨයේ වෙනසක් නැහැ. ඒ නිසා විද්‍යුත්ගාමක බලයක් පෙරලා ධාරාවක් අටගන්නේ නැහැ ද්විතීක දඟරේ. පරිණාමකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතකොට. ආයෙත් ලියමු. සරල ධාරාවකදී ධාරාව එකම දිශාවට ගලා යන නිසා එම ධාරාව මගින් ඇතිවන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකි. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකි. ඒ නිසා පරිණාමකයේ ද්විතීක දඟරයට දැනෙන්නේද ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකි. ඒ අනුව ද්විතීක දඟරේ චුම්බක ශ්‍රාවය වෙනස් නොවන නිසා එහි විද්‍යුත්ගාමක බලයක් ඇති නොවේ. එබැවින් පරිණාමකේ ක්‍රියාත්මක නොවේ. හරි? ඒ ටික ලිව්වම ඇති. ප්‍රත්‍යවර්ත ධාරාවට වැඩ කරන්නේ ඇයි කියලා අහුවොත් තමයි අරන් කියන්නේ. මොකද්ද? ප්‍රත්‍යවර්ත ධාරාවේ ධාරාව සරින් සරින් මේ පැත්තේ මාරු වෙනවා. හටගන්න චුම්බක ක්ෂේත්‍රයත් මාරු වෙවි හටගන්නේ. ඒක මෙහාට ගියාම මෙහාට දැන්න චුම්බක ක්ෂේත්‍රයත් මාරු වෙවි. ඒ නිසා මෙයාගේ වෙනසක් තියෙනවා. ඒ වෙනසට විද්‍යුත්ගාමක බලයක් ඇතුළේ හැම වෙලාවෙම ධාරාව අට ගන්න. හොඳ ඒක නෙමෙයි ආන්නේ අරක සරල ධාරාවට වැඩ කරන්නේ නැති ඇයි කියලා. එතකොට මේ උත්තරේ ප්‍රමාණය ලිව්වම ඇති. පැහැදිලි? හරි. ඊළඟට අපෙන් අහනවා අධිකර පරිණාමකයක හා අවකර පරිණාමකයක වෙනස කුමක්ද? අධිකර පරිණාමකයකයි අවකර පරිණාමක මොනවද අධිකර පරිණාමක කිව්වේ? ප්‍රාථමික වෝල්ටීයතාවයට වඩා ද්විතීක වෝල්ටීයතාවයේ වැඩි වන ආකාරයට සකස් කළ පරිණාමකයක් අධිකර පරිණාමකයක්. මොකද්ද අවකර පරිණාමකයක් කිව්වේ? ප්‍රාථමික වෝල්ටීයතාවයට වඩා ද්විතීක වෝල්ටීයතාවයේ අඩු වන ආකාරයට සකස් කළ පරිණාමකයක් අවකර පරිණාමකයක්. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? අධිකර පරිණාමකයකට සපේන වෝල්ටීයතාවයට වඩා අනික් පැත්තෙන් ඔය සපේනවා කියන එක ලස්සන වචනයක් කියනවා ප්‍රදානය කරනවා. ප්‍රදානය අනික් පැත්තෙන් ලැබෙන එකට කියනවා ප්‍රතිදානය. ඉන්පුට් අවුට්පුට් කියන ඉංග්‍රීසි වචන දෙකට සිංහලෙන් කියන්නේ ඉන්පුට් කියන්නේ ප්‍රදාන අවුට්පුට් කියන්නේ ප්‍රතිදාන. ප්‍රධාන නෙවෙයි ප්‍රදාන. ත්‍යාග ප්‍රදාන කියනකොට ලියන්නේ වගේ. එතකොට ඉන්පුට් එක කියන්නේ ප්‍රදාන අවුට්පුට් එක කියන්නේ ප්‍රදාන. ඒක අවකර පරිණාමකේ අධිකර පරිණාමකේ අධිකර එකකට ප්‍රදානය කරන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදානය වන වෝල්ටීයතාවය වැඩි. අවකර එකකට ප්‍රදානය කරන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදානය වන වෝල්ටීයතාවය අඩුයි. දෙන එකට වඩා අඩු එකක් ගන්න. අවකරේ. එහෙනම් ඔබෙන් අහන්නේ අධිකර පරිණාමකයක හා අවකර පරිණාමකයක ප්‍රධාන වෙනස කුමක්ද? මෙහෙම ලියන්න. අධිකර පරිණාමකයක ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රධානකව නිකන් දායන්න ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවයේ වැඩි අගයක් ගනි. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ වැඩි අගයක් ගනි. අවකර පරිණාමකයක
අවකර පරිණාමකයක ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු වගයක් ගනී. අඩු වගයක් ගනී. මොකක්ද එන වෙනස? අධිකර පරිණාමකයක ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි අගයක් ගනී. අවකර පරිණාමකයක ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු අගයක් ගනී. ඔය එක වෙනසක්. ඕක ලිව්වත් හරි. එහෙම නැත්නම් පොට ගාන පැත්තෙන් කියන්න පුළුවන්. ඔබ දන්නවා අධිකර එකක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක එකේ පොට ගාන වැඩි. වහන්සේලා දන්නවා අවකර පරිණාමකයක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගාන අඩුයි. එන එක ලිව්වත් හරි. එහෙම ලියන්න පුළුවන්. අවකර පරිණාමකයක ප්‍රාථමික දංගරේ අධිකරකෙ මුලින් ලියමු. යන්නේ අධිකරණෙ මුලින්ම. අධිකර පරිණාමකයක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගන්න වැඩිය අවකර පරිණාමකයක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගන්න අඩුයි. ඒක ලිව්වත් ලකුණු හම්බෙයි. අධිකර පරිණාමකයක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගන්න වැඩිය අවකර පරිණාමකයක ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගන්න අඩුයි. හරි. ඒක ලිව්වත් ලකුණු ලැබෙනවා. ප්‍රශ්නයක් නෑ. හරි. right ඊළඟ එක. විදුලි බලාගාරයකින් ජනනය කරගත් විදුලිය ඈත ප්‍රදේශවලට සම්ප්‍රේෂණයට භාවිතා කර ඇත්තේ කුමන වර්ගයේ පරිණාමකයක්ද? විදුලි බලාගාරයක ඩයිනමෝ වලින් නිපදවන විදුලිය ඈත ප්‍රදේශවලට සම්ප්‍රේෂණය කරන්නේ අධි වෝල්ටීයතා යටතේ. නමුත් ඩයිනමෝ වලින් නිපද වෙන්නේ අඩු වෝල්ටීයතා විදුලියක්. කිලෝ වෝල්ට් මෙතන අපි මීට කලින් කොටසක මේක කරා. මේ තියෙන විදුලි බලාගාරයෙන් නිපදවන්නේ කිලෝ වෝල්ට් 11ක විතර විදුලියක්. හැබැයි අපි පරිණාමකයක් දාලා කිලෝ වෝල්ට් 132 කිලෝ වෝල්ට් 220 වගේ අධි වෝල්ටීයතාවට ගේනවා. එහෙනම් මෙතන සවි කරලා තියෙන්නේ අධිකර පරිණාමක. අඩු එක වැඩි එක කරන්නේ මේ ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරේ පොට ගන්න වැඩි. අඩු වෝල්ටීයතාවය දීලා පරිණාමකයට වැඩි එකට ගන්නවා. මොකද අධි වෝල්ටීයතාවයට සම්ප්‍රේෂණය කරද්දී ධාරාව අඩු නිසා තාපය ලෙස හානි වෙන විද්‍යුත් ශක්තිය අඩුයි. එහෙනම් මෙතන භාවිතා කරලා තියෙන්නේ මොන පරිණාමකද? අධිකර පරිණාමකයක්. එහෙනම් ප්‍රශ්නේ අහන්නේ අහනවා විදුලි බලාගාරයකින් ජනනය කරගත් විදුලිය ඈත ප්‍රදේශවලට සම්ප්‍රේෂණයට භාවිතා කර ඇත්තේ කුමන වර්ගයේ පරිණාමකයක්ද? පිළිතුර අධිකර පරිණාමකයක්. අධිකර පරිණාමකයකි. අධිකර පරිණාමකයකි. හරි. ඊළඟට ඔබගේ ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීම සඳහා යොදා ගන්නා Java ඇසුරුමේ ඇත්තේ කවර වර්ගයේ පරිණාමකයක්ද? දැන් මේ තියෙන්නේ ජංගම දුරකථනය කියලා හිතමුකෝ. ෆෝන් එක. එතකොට මේක charge කරගන්න. ආරෝපණය කරනවා කියන්නේ charge කරන්න. අපි ළඟ charge එකක් තියෙනවා. charger එක ආරෝපකය. ඒතර ඒක සම්බන්ධ කරන්නේ ගෙදර බිත්තිය හයි කරලා තියෙන කෙවෙනියට. මේ කෙවෙනියට තමයි ප්ලග් කරන්නේ. මේ කෙවෙනියට තමයි ප්ලග් කරලා තියෙන්නේ. මේ විදියට. හරිද? මේකෙන් තමයි වයර් එක එන්නේ. මැද පොඩි පෙට්ටි කෑල්ලක් වගේ එකක් තියෙනවා. ඒකෙන් අනික් වයර් එක තමයි පින් එක කියලා මෙතනට වදින්නේ. මේ පෙට්ටි කෑල්ල නැතිව තිබ්බනම් කෙලින්ම ගැව්වනම් ෆෝන් එක පිච්චෙනවා. බැටරිය ඉවරයි. ඇයි ඒ ගෙදරට සපයන්නේ Java මූලික විදිය වෝල්ට් 230යි. හෑන්ඩ් ෆෝන් එකේ බැටරිය charge වෙන්නේ වෝල්ට් 5කට විතර. හරිද? තවත් ප්‍රශ්න තියෙනවා. මේ අපිට ඕන කරන කෑල්ල මම මේ කියන්නේ. අනික එක තමයි මේ ගෙදරට දෙන ප්‍රත්‍යාවර්ත විදුලියක් ෆෝන් එකේ බැටරි එක charge වෙන්නේ සරල ධාරාවෙන්.
ප්‍රත්‍යාවර්තක සරල කරන්නත් ඕනේ. නමුත් ඒක ඔබේ විශේෂ සීමාවෙන් බැහැරව තියෙන්නේ. ඒක නිසා ඒක ඕනේ නෑ. දැන් 230 ගෙදරට දෙන්නේ ෆෝන් එක charge වෙන්නේ වෝල්ට් 5කට විතර. ඒක 230 5ට අඩු කරන්න තමයි මෙන්න මේක ඇතුලේ කෑල්ල තියෙන්නේ. ඒතර ඔබ දන්නවා වෝල්ට් 230 වෝල්ට් 5ට අඩු කරන්න නම් වෝල්ටීයතාවය අඩු කරන පරිණාමකයක්. අවකර පරිණාමකයක් තියෙනවා. ඇත්තටම මේක ඇතුලේ තියෙන අවකර පරිණාමය. ඒ වෝල්ටීයතාවය 230 ඉඳන් මේ ෆෝන් එක charge වෙන්න ඕනේ ඒ වෝල්ට් 5ක් 4ක් විතර අඩු වගේකට ගේන්න. එහෙනම් ඔබගේ ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීම සඳහා යොදා ගන්නා Java ඇසුරුම ඇත්තේ කවර වර්ගයේ පරිණාමකයක්ද? පිළිතුර අවකර පරිණාමකයකි. අවකර පරිණාමකයකි. අවකර පරිණාමකයක් තියෙනවා. හරි. අවකර පරිණාමකයක් තියෙනවා. පැහැදිලි කරගත්තා. අවකර පරිණාමකයක් තියෙනවා. එතකොට එහෙමනම් ඔබට පේනවා අපි මේ විද්‍යුත් ධාරාව පාඩමේ හරියට ඉගෙන ගත්තම අපිට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කිසිම අපහසුාවක් තිබුණේ නැහැ. මේ විද්‍යාවේ කිසිම තැනක් අමාරු නෑ ස්වාමීන් වහන්සේ. දරුවනේ මේ විද්‍යාවේ කිසිම තැනක් අමාරු. වැදගත් වෙන්නේ ඒ පාඩම ඉගෙන ගනිද්දී හරියට අවශ්‍ය කරුණු තමන්ම මේ කියන්නේ ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම තමන්ගේ හිතෙන් ප්‍රශ්න කරන්නේ ඇයි මේක වෙන්නේ මෙහෙම? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේකට හේතුව? අන්න ඒ විදිහට හේතුඵලවාදාත්මකව ඉගෙන ගත්තොත් විද්‍යාවේ කිසිදු පාඩමක් අමාරුත් නැහැ. කිසිදු ප්‍රශ්නයකට උත්තර ලියන්න බැරි කමකුත් නැහැ. හරි? අපි ඉතා ගැඹුරුයි කියලා ළමයි කියන පාඩමක් ඉතා සාර්ථකව ඉවර කරා. ඒකේ තියෙන ගැඹුරු ප්‍රශ්න ටිකක් ගැඹුරුයි කියලා ළමයි කියන ප්‍රශ්න ටිකක් ඉතා සාර්ථකව සරල උත්තර ලියලා අවසන් කරා. අපි හිතනවා මේ පාඩම ඉතා සාර්ථකව කරා කියලා. නැවත නැවතත් හැබැයි පරිශීලනය කරන්න මේවා ඉක්මනට අමතක වෙනවා. නැවත නැවත මේ කරුණු පාඩම් කරලා හොඳින් ඔබේ මතකයේ තබා ගන්න. අපි ඊළඟට 5 වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවේ 6 වෙනි විද්‍යාව පාඩමත් එක්ක ඉදිරි කොටසේදී හමු වීමේ බලාපොරොත්තු ඇතුව එහෙනම් මේ කොටසෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.